භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ මතරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති අමන්ත චක්කවාලේ අග්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අද මේ උතුම් පොහොය දවස බුද්ධ ශාසනයෙන් දෙන්නා දෙන්නේ මේක නවම් පොහොය කියලා. මේ උතුම් දවස අපි සියලු දෙනාම මෙතන භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් උපාසක උපාසිකාවන් කාමභෝගී සියලු දෙනාම මේ පොඩි කාල පරිච්ඡේදයකට දීර්ඝ කාලයක් නෙවෙයි පොඩි කාල පරිච්ඡේදයකට පැමිණිච්ච මිනිස්සු ලෝකේ මේ පොඩි කාල පරිච්ඡේදයේදී අපි පැමිණිලා මේ අපේ සංසාරික කල්ප ගණන් පුරුදු වෙච්ච මෝඩකම නිසා අපි සියලු දෙනාම මේ භයානක මාර දැල්ලට අතුල් වෙලා යථාර්ථයක් දන්නේ නැතුව නොදැනීම නිසා ලෝකේ සැනසීමක් හොයන්න යනවා. ගෞතම මුනින්ද්‍රයන්න් වහන්සේ මේ යථාර්ථය විවෘත කරලා දැන් අවුරුදු 2600කට වැඩි පෙර තමයි මේ යථාර්ථය විවෘත කරලා තියෙන්නේ. අද 2600 ගණනකට පසුව මේ කාම මිත්‍යාචාරය කාම සුකල්ලිකාන යෝගය මනුෂ්‍ය ලෝකෙට බොහෝ වේග ධාරාවකින් නැගිටින අවස්ථාව. මෙවැනි කාල පරිච්ඡේදයක මේ හැම පින්වතෙකුටම ඇහෙන්න පේන්න දැනෙන්නේ ලෝකේ සම්මතයි මේ ලෝකේ දියුණුවක් තියෙනවා සතුටක් තියෙනවා සැනසීමක් තියෙනවා. ඒ සියලුම සතුට සැනසීම මේ තියෙන්නේ සැපක් කියන දෙයක් තියෙනවා නම් සල්ලි මුදල් මුතුමැණික් අධ්‍යාපන සුදුසුකම් විවිධාකාරයෙන් මේ මිනිස්සු හොයන්න යන බාහිර ලෝකයෙන් හොයන්න යන මේ සැනසීම ගැන තමයි මුළු ලෝකෙම අද අනුමත කරන්නේ. මේකට බුද්ධ ශාසනයෙන් ගෞතම බුදුන් වහන්සේගේ ධර්මතාවය දැකලා තනි තීරණයක් කරන් නැගිටින්න තරම් මේ ලෝකේ අතහැරලා තනිකරම නැගිටින්න තරම් ශක්තිවන්තයෝ
බිහි වෙන්නේ කාල පරිච්ඡේදයක් නෙවෙයි පිටුතුනි මේක. නමුත් මෙහෙමවත් මේ මිනිස්සු හිතලා පතලා ප්‍රාර්ථනා කරලා මේ සද්ධර්මයේ අසන මිනිස්සුත් අල්පයි. අද වෙනකොට ගෞතම සාසනයේ භූත ධාරාවකින් ගිලී යනවා. නැති වෙලා යනවා. ඒකට හේතු කාරණා තියෙනවා. මේ පැත්තෙන් ඒක නැති වෙන්න හේතුව කාම මිත්‍යාචාරය. කාම සුඛාලේඛාන යෝගය. මෙන්න මේක නිසා මේකේ දියුණුව නිසා මිනිසුන්ගේ යථාර්ථයක් දැනගන්න කොහොම අසීරුයි. ඊළඟ කාරණාව පින්වතුනි මේ හැමෝම ගෞතම බුදුන් වහන්සේගේ ධර්මතාවය පරිහරණය ඒක ගවේෂණය කරන විදිය අපි දකින්න විදිහට නම් ඒක ඒ ගවේෂණය කරන විදිය ඒකේ නිවන් දකින්න යන ක්‍රමවේදය වැරදි කියන එක තමයි අපිට තේරෙන්නේ. මොකද බහුතරයක් මිනිස්සු බොහෝම වැරදි කියන්නේ කොටසක් මේකෙන් යථාර්ථය දකින්න උත්සාහයක සටනක යෙදෙනවා. නමුත් බහුතරයක් මිනිස්සු මං කන්නේ ලක්ෂ ගණන් මිනිස්සු එකතු වෙලා සජ්ජායනය කරනවා, ගාථා කියනවා, පුද පූජා කරනවා, වන්දනාමාන කරනවා. නමුත් මේ ඇත්තොන්ට නරකක් සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. හැබැයි යථාර්ථය දකින්න මේ ක්‍රමවේදය පිළිහිට වෙන්නේ නැහැ. හැබැයි මේ ක්‍රමවේදයෙන් යථාර්ථය දකින්න කවදා හරි මේවා තමයි එකතු වෙන්නේ. ආමිෂය. බුදුදහමේ පෙන්නනවා ආමිෂයයි ප්‍රතිපත්තියයි කියලා දෙකක්. ඒකට බහුතරයක් මිනිස්සු මේ කාල පරිච්ඡේදයේ ආමිෂය තමයි පෙරටු කරගෙන ඉන්නේ. ප්‍රතිපත්තියට යන ඇත්තු අල්පයි. මොකද මිනිසුන්ට සත්‍යයනය කරන්න ලේසි පිටුතුනි. ඒක අමාරු නෑ. දම්පින් දෙන්න එකත් ලේසි. ඒ කියන්නේ අමාරුයි. මොකද ආශාව නිසා අතහැරීම අමාරුයි. නමුත් දානය පිනක් එක් පාරමිතාවක්. ඒක පුළුවන්. නමුත් පිරිස බොහෝ එකතු වෙන එකත් ලේසි. පිරිසත් එක්ක සම්බන්ධ වෙලා බොහොම එකතු වෙලා මේවා කරන ඒවා හැම එකක්ම ලේසි. නමුත් භාවනා කරන එක අමාරුයි. ඒ භාවනා කරන්නේ කියලා කල්පනා කරොත් අපිට තේරෙනවා මේ භයානක සසරක්. අපි සේරට දෙනාට අප දන්නවා අපිට තේරෙන්නේ නැති වුණාට අපිට හැඟීමක්වත් ඇති වෙන්න ඉඩ තියෙනවා. අපිට හැඟීමක්වත් ඇති කරන්න ඉඩ නොතබන විදිහට කාම මිත්‍යාචාරය නැගිටලා. මිනිස්සු මෙරි යනවා. නමුත් අපි හරි තීරණයක් තමගේ මනස ගන්නෙ නෑ පිටුතුනි. අපිට පේනවා මේ මිනිස්සු මැරෙනවා. මිනිස්සු විතරක් නෙමෙයි මේ මුළු සත්වයෝම ඉපදෙන සත්වයෝම මැරෙනවා අපිට පේනවා. අපිට පේන්නේ නැති එකයි හරියට. අපිට හරි තීරණයක් මනසට ගන්නෙ නෑ පිටුතුනි. බුදුන් වහන්සේ පෙන්නන මේ භයානකයි මේ සසර. සංසාරෝ මහත් භය. සංසාරෝ මහත් දුක්ඛ. මේ සසර අතිශයින් භයානකයි. මේ සසර අතිශයින් දුකයි. මේ සසරෙන් අත්මිදින අති නිබ්බින්ති ඒ දුක්ඛේ මේ දුකෙන් අත්මිදෙන්න. මොන බුද්ධ වචනේ බලන්න. මේ විසුද්ධි පිරිසුදු මාර්ගයට යෙදෙන්න. මෙන්න මෙහෙමයි ගෞතම මුනින්ද්‍රයන්න් වහන්සේ අපි ඔක්කොටම කියලා තියෙන්නේ. ඒ කියන්නේ හටගත් හැමෝම අපිට මැරෙන්න සිද්ධ වෙනවාමයි. එතකොට මරණය
ගැන අපිට හරි හැඟීමක් එන්නේ ආසාව නිසා ලෝකෙට. ඊළඟට බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් එන්නේ මේ ආසාව නිසා. ලෝකෙට තියෙන අවිවේකකම, විවේකයක් නැතිකම, එතකොට මේ විවේකයක් නැති වෙන අප හිතට අපි කල්පනා කරලා බලන්න මං කියන දේ බොරුද කියලා. අපි එක එක අරමුණු පස්සේ දුවනවා හිතනවා කල්පනා කරනවා අපිට කොහොමවත් බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා ඉන්ද්‍රියක් පහළ වෙන්නේ අපිට සත්‍යයනය කරන්න පුළුවන් එක. අපි බොහෝම ගුණස්කන්ධයෙන් ඒ ගාථා පාඨකි කියලා සත්‍යයනය කරන්න පුළුවන්. නමුත් අපිට අභ්‍යන්තරයේ ඒ කෙරෙහි හරි ඉන්ද්‍රිය ධර්මතාවයක් පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙන්නේ නැති හේතුව අපිට මේ ලෝකේට තියෙන ආසාව මේකට කලකිරෙන්නේ නැහැ. දැන් බෞද්ධරයක් එක එක අදහස් ධන කාල පරිච්ඡේදයක් මේක කලකිරීමක් ඕනේ නැහැ. මේක බුදුන් වහන්සේ කියලා දෙන්න මෙයා දෙන්නේ එක එක අදහස් කරනවා. නමුත් මේ ලෝකෙට ප්‍රිය වෙච්ච ආස කරන ලෝකෙට බැඳෙන සත්‍යයට මේ යථාර්ථය දකින්න බෑ පිටුතුනේ. ඒක මූලික දෙයක් තේරුම් කරගත්තත් ඉදිරියෙන් එහාට ඉදිරියට යන්න මේ ලෝකෙට ඇලෙනවා නම් ලෝකෙට බැඳෙනවා නම් ලෝකෙට ආස කරනවා නම් ඒ සත්‍යයට මේ යථාර්ථය දකින්න බෑ කියන එක බුදුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. බුදු වෙලා පළවෙනියෙන් උන්වහන්සේ හිතලා තියෙන මේ මම දැකපු මේ මහා ධර්මස්කන්ධය මේ මං තේරුම් කරගත්ත මෙච්චර දුරක් මම පාරමිතා පුරලා කියන්න තරම් කාම දේවල් අතහැරලා මේ ශරීරයේ පවා දන් දීලා එක දේවල් මෙච්චර කාලයක් දාන පාරමිතා මේ පාරමී භූමිය පුරලා මං අවබෝධ කරගත්ත මේ යථාර්ථය ඇත්ත මේක තේරුම් කරගන්න මේ සත්‍යයට අමාරුයි අසීරුයි මේ සත්‍ය මම ලෝකයට ප්‍රකාශනය කරන්න ගියොත් ඉහිල්ලා මේක හරි වැටහීමක් ගන්නේ නැති වුණොත් මට හරි අපහසුතාවයකට පත් වෙනවා කුටලී වෙනවා. ඒ නිසා මම නිශ්ශබ්ද වෙන එක මේ හොඳයි කියන තීරණයක් ආවයි කියලා ප්‍රකාශ තියෙනවා. එතකොට මහා බ්‍රහ්ම උතුමාණන් වහන්සේ මේ දේ දැකලා බොහොම සත්‍යයට අනුකම්පාවෙන් මොකද බුදුන් වහන්සේ මහා අනුකම්පාවෙන් තමයි බුද්ධත්වයට පැමිණෙන්නේ සත්‍යයට අනුකම්පාවෙන් තමයි සම්මා සම්බුදු කෙනෙක් වෙන්නේ. නමුත් මේ තීරණය එනවා මොකද මෙච්චර ගැඹුරක් නිසා මේක සෙනෙන් තොලගෑ පමණින් යමෙකුට තේරුම් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්වතුනි. එතකොට මේ තීරණොද සහම්පති මහා බ්‍රහ්ම දේවේන්ද්‍රයා ආරාධනා කරවුවයි කියලා ධර්මය ලෝකයට අනුකම්පාවෙන් මේ ලෝක සත්වයෝ ඉන්නවා මේක දකින්න පුළුවන් ඥානවන්තයෝ දැන් බිහි වෙලා ඉන්නවා ඒ ඇත්තොන්ට අනුකම්පාවෙන් දේශනා කරන්නයි කියලා ආරාධනායි කරා කියලා අටුවාවේ තියෙනවා. එතකොට පින්වතුනි අපි කල්පනා කරන්න ඕනේ ඇයි අපිට මේක මේ යන්න බැරි මෙන්න මේක හේතුව අපිට පිටිපස්සේ හොඳ පසුතලයක් තිබිය යුතුයි. දැන් මේ පින්වතුන් හැමෝම මේක බොහොම ගෞරවයෙන් මේ මහා ගැඹුරු ධර්මස්කන්ධය ගෞරවයෙන් අහසනවා. අසුව පමණින් මේක යථාර්ථයක් තේරෙන්න විදි මාත්‍රයක් නැහැ මොකද පිටිපස්සේ හොඳ පසුතලයක් තියෙනවා මේ කාට හරි මේ තලේ. ඇත්තොන්ගේ ඥාණයට මේක වශී වෙයි. ඒක අපිට මුකුත් කරන්න බෑ පිටුපතුනි. තමන්ගේ තිබ්බ පිටිපස්සේ තියෙන පුරාපු ඒ ධර්මස්කන්ධයේ උඩමයි අහලා ප්‍රඥාව පහළ කරලා සීලයේ ඒ කාන්තිය එතකොට අදිෂ්ඨාන ඒ වගේ දසපාරමී භූමියේ
ඒ දේවල් පුරලා ආපු කෙනෙක් ඉන්නවනම් යාට තොලගෑ පමණින් මේක තේරුම් කරගන්න පුළුවන්. අනිත් ඇතුළ අසීරු මේ යථාර්ථය තේරුම් කරගන්න අර පිටිපස්සේ තියෙන පසුතලයේ තමාට නැති එකයි. ඒකට අපි කොසේ වෙතත් අපි දන්නේ නැහැ කාගේ මේවා තියනවද කියලා. එච්චර දීර්ඝ සංසාරයක් අපි සියලු දෙනාම අතරමං වෙලා තියෙනවා. ඒ දීර්ඝ සංසාරේ අපි සියලු දෙනාම අතරමං වෙලා අපිට නොයෙකුත් අවස්ථාවල බුදුවරු මහරහතන් වහන්සේලා මේ මඟ ඉන්න ඇත්තු හමු වෙලා තියෙනවා. මේ දේ ප්‍රකාශනය කරලා අපි අහලා තියෙනවා. එතකොට මේක මුහුකුරා එන්න ඕනේ යමුට. ඒකයි මේක ප්‍රශ්නේ. දැන් අපි මේක පුහුණු කාලලා ඉදිරියට එනකොට හිතුණා මේක ඔක්කොටම තේරෙයි කියලා. ඒකට විවිධාකාරී මහා ධර්මස්කන්ධ මහා ගැඹුරින් මේක අපි දේශනා කළා. නමුත් මිනිස්සුන්ට ඒ ගැන හරි අවබෝධයක් නැතුව පොඩි දවසක් ටිකක් ඉඳලා ඒ වගේම ගිහිලා ගියා. ඉතින් කල්පනා කරන්න ඕනේ. නැවතත් මම ඔබලාට ඈත අතීතයේ තිබ්බ යම් පින් මහිමත් නැහැ. ඒක අවදි කරන්න මේ ප්‍රකාශනය කරන්නේ. මතක තියාගන්න ඕන අපි සියලු දෙනාම මරණයටපත් වෙන සත්‍යෝ. මේ කරන සියලුම දේ දාලා යන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒක අමතක කරන්න එපා. නැවත නැවතත් මේ මරණය මතක් කරන්නේ ඔය කරන ඔක්කොම පැත්තක තියන්න වෙනවා. ඔය කරන හැම දෙයක්ම මට චෝදනා කරයි සමහර විට මේක කියනකොට. ඕවා කරලා ඕවා කියලා කොහොමද කරන්නේ කියලා ඒ වැඩේ කරගන්න එපා පින්වතුනි. අපි අනුකම්පාවෙන් කියන්නේ ගඟට කපපු ඉනි ටික වගේ. කිසි දෙයක් ගෙන යන්න බෑ. අපිට තියෙන අපේම තියෙන පෞද්ගලික ආශාව නිසා තමයි තේරුම් කරගන්න බැරි. තමාගෙම තියෙන්නේ මේ ආශාව. ඒ තමාටම තියෙන ආශාව නිසා මේ භයානකත්වය තේරෙන්නේ නෑ අපිට. මේ ලෝකේ එච්චරකට ඉපදීම භයානකයි. ඒ ගැන හරි වැටහීමක් ඇති කරගන්න බෑ. ඇයි කියලා ප්‍රශ්නෙට උත්තරේ හෙව්වොත් අපිට ඍජුව කියන්න පුළුවන්. අපි ලෝකෙට ආසයි. දැන් බලන්න සමහරට නිින්දක් එන්න පුළුවන් මේ වෙලාවේ කට්ටියට. ඒක කාගේවත් වැරදක් නෙවෙයි. අපි මොනව කරන්නද? අපිට ඇහැරවන්නේ බලෙන් මේක අතුල් කරන්නේ. සමහරට අමතක වෙලාම වෙන මානසිකත්වයේ වෙන සිතුවිලිත් එක්ක අතරමං වෙලා යන්න පුළුවන්. අපි මොනව කරන්නද පින්වතුනි? කාගේවත් මනසට අපි රින්ගන්නද? වෙන දේවල් කල්පනා කරන්න පුළුවන්. ඒ කල්පනා කරන හැම සිතුවිල්ලක්ම මේ ලෝකේ පැවැත්මට සංසාරේ ඉපදෙන්න හේතු භූත වෙනවා කියලා හිතන්න. එතකොට ඉපදීම එච්චර භයානක නම් මේ ලෝකේ අබ ඇටයක්වත් නිත්‍යව පවතිනවා නම් ස්ථීරව පවතිනවා නම් ලෝකෙට බුදුරු පහළ වෙන්නේ නැහැ. ලෝකෙට බුදුරු පහළ වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. මේ ලෝකෙ අබ ඇටයක්වත් ස්ථීරව නැහැ. මේ තුන් ලෝකෙම අබ ඇටයක්වත් ස්ථීරව නොපතිනවා. අස්තිරයි. ඒතර අස්තිර ලෝකේ අපි මොකද්ද හොයන්න යන සැනසීම? මේ භයානකව ඉපදීමට මේ හැම සත්වෙම කැමතියි. හේතුව දැන් තම මනුෂ්‍ය ලෝකෙට එනවා. අපි සියලු දෙනා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා මේ ආස්වාදේ අපි ලෝකයාම කියන දේවල් අපි පිළිගන්නවා. ඒ ලෝකයාගේම ප්‍රකාශනයේ කියන්නේ මේ ලෝකේ නිට්ටයයි. ලෝකේ සුඛයි. ලෝකේ ආත්මයි කියන හැඟීමක් ආත්ම නිර්මාණයක් කරන හැඟීම තමයි අපිට මේ ආයතන පහටම ලෝකෙන් ලැබෙන්නේ. ඉපදිච්ච දවසේ නම් වැඩි යනකොට අපිට ලැබෙන්නේ මේ එකමයි. නමුත් අපි කල්ප ගානක් මේ මව් කුසෙන් ආපු මූලස්ථානයක් තියෙන සත්‍යෝ
මේකේ භයානකත්වය අපිට තේරෙන්නේ නැහැ. අපි තේරුණොත් අපිට තේරුණොත් වහවහ ඉක්මන් කරනවා. මේ සේර දේ අතහැරලා ඉක්මන් කරනවා. ඒකට ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම කරොත් අපි කාලා බීලා ඉන්නේ කොහොමද? අපි ජීවත් වෙන්නේ කොහොමද? අපි ගෙවල් දොරවල් හදන්නේ කොහොමද? කියන දේවල් අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් ශාසනය කියන්නේ බුද්ධ ශාසනය කියන්නේ ඕනම කෙනෙක් ආවොත් එයාට ශාසනයෙන් පිට ලැබෙනවා. ඕනම කෙනෙක් අතහැරොත් එයාට ශාසනයෙන් වමනා සිව්පස්සේ ටික ලැබෙනවා. ඒ වගේමයි කෙනෙකුගේ පිනක් තිබ්බොත් සංසාරේ මේ දුකෙන් අත් මිදෙන්න ප්‍රාර්ථනා කරන එක ඉස්මතු වෙලා තිබ්බොත් හරි ගුරුවරු හම්බ වෙනවා. නැත්නම් හම්බෙන්නේ නැහැ පිටුතුනේ. හරි මාර්ගයක් පෙන්නලා දෙනවා. ඒකේ නිදහස්යන් කියලා දෙනවා. අපි සේරම කල්පනා කරන්න. දැන් අපේ දුවක් ඉන්නවා නම් පුතෙක් ඉන්නවා නම් අපි උත්සාහයක් කරන්නේ ඒගොල්ලෝ දියුණුවකටපත් කරලා ගෙවල් දොරවල් හදලා දීලා මෙවුවා කරලා කසාදියක් බඳලා තවත් පුරුෂයෙකුට බඳලා දීලා එක්ක පුරුෂයෙක් නම් තව තනියට තව කාන්තාවක් බඳලා දීලා ඒගොල්ලෝ සතුටෙන් සාමයෙන් ඉදී කියන තමයි අපේ තීරණේ තියෙන්නේ. නමුත් පුතා අපිට තේරෙන්නේ නැහැ පුතා අන්තිමටම ඉපදිලා තනියම නැවත බැඳීමක් ඇති කරගෙන වහල් භාවයකට යනවා කියලා. ඒ වහල් භාවය තුල එළවලු ගේන්න, මස් මාංශ ටික ගේන්න, ගෙවල් ටික හදන්න, උදේ ඉඳන් සල්ලි හොයන්න, බැනුම් අහන්න, වේදනාව වෙන්න කොහොමවත් අනුන්ටම යට වෙලා ජීවත් වෙන්න තමයි අපි මේ ලෝකේ හදලා තියෙන්නේ. එතකොට මේ කාම ආශාව තියෙන සත්‍යෝ සියලු දෙනාම කාමයන්ගේ අතවැසියෝ වහල්ලු වහල් භාවයකට ඉන්නේ. එතකොට මේ වහල් භාවයෙන් අපි සියලු දෙනා කවද්ද නිදහස් වෙන්නේ? මෙහිම භයානක සසරක් තියෙනවා. මේ භයානක සසරේ අපිට ඒක පේන්නේ නැහැ. එතකොට අපි පුරුදු වෙච්ච මව් කුසේටමයි අපි යන්න හැම මොහොතක් පාසාම මේ සටන් කරන්නේ. කල්පනා කරන්න. මේ කාම ලෝකේ මේ හැම සත්වයක්ම මේ උදේ ඉඳන් රැ වෙනකම් මේ සටන් කරන්නේ කාම ලෝකේ. කොහාටවත් යන්න නෙවෙයි. තමන් අහන්න මතක තියාගන්න. ගෞතම මුනින්ද්‍රයන්න් වහන්සේ ප්‍රකාශනය කරන මේ ක්‍රියාකාරීත්වය නිසා මව් කුසේටමයි මේ සත්‍යෝ පිළිසිඳ ගන්න සිද්ධ වෙනවා. එතකොට අපි උදේ ඉඳන් මේ කාම මිත්‍යාචාරයේ සටන් කරන්නේ කොහාටද යන්නේ කියලා අහුවොත් මේ හැමෝගෙම නායකයෝ හිඟන්නෝ මැද මිනිස්සු හැමෝම උත්සාහයක් කරන්නේ නැවතත් කාම ලෝකයේ ඇද බාන්න. මව් කුසේට ඇද බාන්න. කොතෙන්ද මේ මව් කුසේ කියලා කල්පනා කරන්නේ? ඇයි මේක නැවත නැවතත් මේ පින්මුතුන්ට අපි ප්‍රකාශනය කරන්නේ? අපි මේ ගැන හරි හැඟීමක් නැහැ. අපිට මේ ගැන හරි වැටහීමක් නැහැ. මොකද්ද මව් කුසේ කියලාවත් අපි දන්නේ නැහැ ඊළඟට. අපි ඒ හැම තප්පර භාෂාම මාර දැල්ලට යෙදිලා මේ ආස්වාදේ හොයනවා. එතකොට මේ මූලස්ථානේ අපි දන්නේ නැහැ. නැවත මේ කියන්නේ බුද්ධ ශාසනයෙන් පෙන්නලා දෙන්නේ මව් කුසේ මතක් කරන්න අපි ඔක්කොමලා දැන් මතක් කරන්න අපි ඔක්කොගේම. ඇයි අමතක කරන්නේ? ඒකේ මොනවද තියෙන්නේ කියලා මතක් කරන්න. මහා බඩ වැඩක් තියෙනවා. කුඩා බඩ වැඩක් තියෙනවා. ඉතින් දන්න එපා මේක දන්නවයි කියලා. මේක දන්නේ නැති හින්දා තමයි මේක අමතක කරගෙන මේ ලෝකේ යන්නේ.
මතුවෙච්ච තැන මහා බඩවැල කුඩා බඩවැල පිට සෙම සැරව මූත්‍රා ලේ අසුචි මේ වගේ බඩකින් තමයි අපි ලෝකෙට ප්‍රසිද්ධ වෙන්නේ. ප්‍රසිද්ධ වෙච්ච සංස්ථානය මතක් කරන්න ඔක්කොමලා. ඇයි අපි ආඩම්බර මෙච්චර? ඔය ඔක්කොමලා ඇවිල්ලා තියෙන පින්වතුනි. ඔය මූලස්ථානේ ඔන්න ඔතනයි. හරකගේ මූලස්ථානේ ආවත් එන්නේ එතනින්මයි. එතකොට බල්ලෙක්ගේ මූලස්ථානයක ආවත් මව් කුසේමයි. ඊළඟ මිනිස්සෙගේ මූලස්ථානයේ ආවත් ඒ ජරා භාෂිත වෙච්ච තැනකින් තමයි අපි සියලු දෙනාම හටගත්තේ. දැන් මතක් කරන්න මේ වෙලාවේ අමතක කරන්න එපා, නැවත මතක් කරන්න. මේක සැපයි දුකයි කියලා යම් කෙනෙක් කියනවා, මේක සැපයි කියලා කියනවා නම් එයාට අපිට කියන්න තියෙන්නේ නම් ඔබ මව් කුසේටම යන්න කියලා. ඔබ නැවත හට ගන්නමයි කියලා. යම් කෙනෙකුට ඇහෙනවා නම් මේක දුකක් කියලා, මේක එපා අපිට. නැවතත් මේ අපි මේ සටන් කරන්නේ උදේ ඉඳන් මහන්සි වෙන්නේ මෙතෙන්ට යන්න කියලා හිතනවා ටිකක් කල්පනා කරන්න. ඊළඟට හටගත්ත අපේ ඇයි මේ ભેද බින්නේ? සල්ලි තියෙනවා, සල්ලි නැහැ. ඇයි මේ කර්ම වේගයක් අනුව හටගත්ත අපි? මිනිස්සු අපෙන් අහනවා මේ ඔක්කොම කර්මද කියලා. ඔව්. අපි ඍජුව කියනවා ඔව්. ගෞතම මුනිඳුරාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වශයෙන් අපි ඍජුව කියනවා ඔව්. මේ ඔක්කොම කර්ම තමයි. ඉපදිච්ච මූලස්ථාන උඹලගේ කර්මයක් තන් මව් කුසේ. ආයතනින් යට උඹලා හැම වෙලාවම හැම තප්පරපාසම කර්ම තමයි කරන්නේ. කොහාට යන්නද නැවතත් අර කර්ම වේගයක් ඇති වෙන මව් කුසේට යන්න. එහෙනම් කර්මය දායාදයක් අපිට. කර්මය අපිට භුක්තියක්. කර්මය අපේ ඥාතියක්. එතකොට අපි උදේ ඉඳන් රැ වෙනකම් මේ මහන්සි වෙන්නේ මේ කර්මයට කොහාට යන්නද කියලා අහුවොත් අනිවාර්යෙන් මව් කුසලාභියෝ වෙන්න. මව් කුසේ මූලස්ථානේ කල්පනා කරොත් ඥානවන්තේ මෙන්න මේ වගේ පිළිකුල් සහගත දුක් උපදින තැනකින් තමයි ලෝකෙට අපි සියලු දෙනාම බිහි වුනේ. ඊට පස්සේ තමයි අපි කරපු කර්ම වේගයක් අනුව උසස් පහත්කම්, ගෝත්‍රකම්, රූප සම්පත්, එතකොට ධනය, වාසස්ථාන පොඩි කාලයකට අපිට ලැබෙන්නේ. එතකොට මේ ජාතිය දුකක්ම හැටියට කියනවා. ජාතිපි දුක්ඛා. එච්චර ජාතිය දුකක් මොන තැනක හටගත්තා හෝ ලෝකේ පවතින්නේ නැත්තම් හටගත්ත ශක්තිය බුදුන් වහන්සේ කියනවා ඒක දුකක්මයි කියලා. එතකොට යම් කෙනෙක් හට ගන්නවා නම් යම් තැනක කොහේ හරි දුක අනිවාර්යයෙන්ම අපිට පිළිසරණ වෙනවා. එතකොට පින්වතුනි මේ හට ගන්න අපිට ජාතිය දුකක් නම් එතකොට විවිධ ජාති තියෙනවා ලෝකේ. දැන් අපි කියනවා අපි මොන ජාතියද කියොත් සිංහල කියලා. එහෙම නෙවෙයි පින්වතුනි. අපි සියලු දෙනාම සුදු හෝ කළු හෝ තලෙලු හෝ මොනම දෙමළ හෝ සිංහල හෝ මුස්ලිම් හෝ විවිධ විදිහට මේ මව් කුසෙන් ආපු සත්‍යයට ඊළඟට දීලා තියෙන ජාතියේ තියෙන මේ මනුස්ස ජාතිය. ඒකයි බුද්ධ ශාසනය පෙන්වන්නේ විවිධ මේ මනුස්ස ජාතිය මේ සිංහල දෙමළ එහෙම එකක් පෙන්වන්නේ නැහැ පින්වතුනි. ජාතිය මොකද්ද කියොත් මනුස්ස ජාතිය. તો ජාතිය මනුස්ස ජාතිය විතරද කියව ප්‍රභේදයි ජාතිය. විවිධ ජාති ප්‍රභේදයි. වරක මනුස්ස ජාතියේ මායාවෙන් පෙනී හිටිනවා. දැන් අපි මේ මායාවේ පෙනී හිටින්නේ මිනිස්සෙක් වශයෙන්.
දැන් මං හිතන්නේ මේ අහන පින්වතුන් අද දවස් මේ කාල පරිච්ඡේදයේදී එක එකන මනුෂ්‍ය බේසයෙන් අරගෙන මේ රංග මණ්ඩලේ එක එක විදිහට රඟපානවා. මුලම හිටපු බබා වගේ හිටපු එකන අද තරුණයෙක් වගේ රඟපානවා ඇති. ඒ තරුණයා වෙලා හිටපු එකන අද මහල්ලෙක් වගේ රඟපානවා ඇති. තව තරුණියක් හැටියට ඉන්නවා ඇති. දැන් තව ඒ තරුණියෝ වගේ හිටපු ඇත්තෝ රඟපානවා ඇති. මේ අම්මලා හැටියට, තාත්තලා හැටියට, සීයලා හැටියට ඒ විදිහට විවිධ විදිහට මේ හටගත් සත්‍යෝ මේ රංග මණ්ඩලයේ මේ මායාවේ මේ විදිහට රඟපානවා. අද මිනිස්සුયો විදිහෙන් අපි රඟපානවා. කියලා මරණයෙන් පස්සේ ඒ අපිම විවිධ විදිහට ආයතන පහක් තැනක සුනේකෙක් හැටියට රඟපාන්න සිද්ධ වෙයි. එතකොට නැත්තම් උර්කේක් හැටියට හෝ අලියෙක් හැටියට හෝ කොටියෙක් විවිධ විදිහට සත්ත්වනිකායේ කොයි හරි රඟපාන්න සිද්ධ වෙයි. ඒත් පොඩි කාලයක්. නමුත් ජාතිය කියන ප්‍රභේද ජාතිය. ඒ කියන්නේ මනුෂ්‍ය ජාති අතර ප්‍රභේදයි. සිංහල ජාතිය අතර ප්‍රභේදයි. එතකොට පෙන්වන්නම දෙන්නේ නෑ ඇත්තක්. එතකොට තිරිසන් ජාතිය ඊළඟට කකුල් හතරේ දුවන සත්වයෝ ඉන්නවා. දැන් අපි කකුල් දෙකෙන් දුවනවා. ඊළඟට මේක අතහැරපුවාම මේක අතහැරලා කියලා කකුල් හතරෙන් දුවනවා. ඒ දුවනවා. ඊළඟ කකුල් හතරෙන් නැති ඡායාවක් වගේ පේනවා දුවනවා පේනවා. කෙලවරක් නෑ පිටුතුනි මේ ගමනේ. ඒ කෙලවර හොයන්නේ නැත්තේ මේ දුක්ඛිත සංසාරේ. ඔගොල්ලෝ ඔක්කොමලා දුවනවා. අඟුලිමාල රහත් වෙන්න පෙර මහරහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් අහනවා ඒ නැවතියන් ශ්‍රවණය නැවතියන් බුදුන් වහන්සේ ප්‍රකාශනය කරන මම නැවතිලා ඉන්නේ. ඔබ නැවතියන් කියන්නේ මහා ගැඹුරු අර්ථයක්. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ නැවත ආත්ම නිර්මාණය ඉවරයි. ඉපදීම ඉවරයි. නැවත උපාදය ඉවරයි. නැවත මේ දීර්ඝ ගමන යන එක හමාරයි. මම නැවතිලා ඉන්නේ. ඔබ නැවතියා. ඔබ දුවනවා සසරේ. අන්න රහත් වෙන්න පෙර අඟුලිමාල මහ රහතන් වහන්සේට රහත් වෙන්න පෙර ප්‍රකාශනය කරනවා ඔබ දුවනවා සසරේ. මම නැවතිලා ඉන්නේ. ඒකට බලන්න. අපි ඔක්කොම මේ සසරේ ගමනේ දුවනවා. මිනිස්සු දිහා බලන්න ඉන්න. දුවනවා මහන්සි වෙනවා යනවා. විවේකයක් ඇත්තෙම නැහැ. එතකොට පින්වතුනි හිතන්න ඕනේ ජාතිය කියන්නේ ප්‍රභේද ජාතිය. දෙවරු අතර ප්‍රභේද. දැන් දේව ජාති, තිරිසන් ජාති, මනුස්ස ජාති. විවිධ සත්ත්ව නිකායේ විවිධ ජාති හට ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ ජාතියම බුදුන් වහන්සේ පෙන්නේ උපාද වෙනවා නම් යම් ජාතියක්. තමන් ජාතියක් අරමුණු කරන ඉපදෙනවා නම් මේ කොහේ හරි ලෝකේ තුන් ලෝකේ. ඒක භයානකයි කියලා ඉපදීම. එච්චර දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා කියලා. මේ ආශාව නිසා. ඇයි ජාතිය දුක් කියන්නේ? ඒක ජරා වෙන නිසා. දැන් ඔබ සියලු දෙනාම අපි සියලු දෙනාම ජරාභාස වෙනවා. මොහොතෙන් මොහොත වේග ධාරාවකින් ජරා වෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඇයි අපිට තේරෙන්නේ නැත්තේ මේ ජරා වෙන්නේ කියන එක? වේගයෙන් මේ කය වෙනස් වෙනවා. වරක
දරුවෙක් වෙලා වරක ළමයා වියට ඊළඟට තරුණ වියට ඊළඟට වයස ඊළඟට මැදි වියට ඊළඟට වයෝවෘද්ධ වෙලා මරණයට දක් වෙනවා. ඒ ආයු සංස්කාර තිබ්බොත් මේක සැපක් කියනවා නම් යමේ සංසාරේ යන්න කියන්න පුළුවන්. මේ විදිහට වෙනස් වෙන ලෝකයක මේ ಜಾති ජරාව සැපක් වෙනවා නම් එහෙනම් එයා හිතනවා නම් මේක සැපයි කියලා එයා සංසාරෙම තමයි. එයාට කියන්න තියෙන්නේ ඔබට නැවතත් හම්බෙන්නේ අර මව කුසෙම තමයි කියලා. නැවතත් ඔබට භාර්යාවක් හම්බෙයි. නැවතත් ඔබට පුරුෂයෙක් හම්බෙයි. ඒ පුරුෂයාත් මගේ කරගනි. භාර්යාවත් මගේ කරගනි. ඊළඟට ඔබලාට නැවත භාර්යාවක් වුණොත් දරුවෝ පෝෂණය කරන්න වෙයි. ඒක සැපන්න ඒකත් පෝෂණය කරන්න. කිරි දෙන්න වෙයි. මුංග නාවන්න වෙයි. මුංගේ අසුචි හොදන්න වෙයි. මේක සැපන්න මේ සංසාරේ දුක්ඛිත සංසාරේ යන්න. යමෙකුට තීරණයක් වෙනවා නම් මේක මහා දුකක් කියලා. ඒ තීරණය තමයි තුල ඇති කරගන්න දෙයක්. ඒකයි අපි මේක වටහලා දෙන්නේ. මේක විවෘත කරන්නේ බුදුන් වහන්සේගේ මේ ධර්මතාවය. එහෙනම් ජරාව දුක වයි. බලන්න අපි සියලු දෙනාට හටගෙන තියෙනවා මේ කය. මේ කය දැන් ඔක්කොම කල්පනා කරන්න නිදා ගන්න එපා පින්වතුනි කවුරු. නැවතත් කල්පනා කරන්න මාව ගන්න. දැන් Taman දරාගෙන ඉන්න කයම බලන්න වෙන කොහෙවත් ඕනේ නෑ තක් හොයන්න. Taman දරාගෙන ඉන්නවා නම් හැම කෙලවර වෙලා ඇටවලින් මාංශවලින් පිටෙන් සෙමෙන් සැරවෙන් මූත්‍රාවලින් කෙලවලින් සොටවලින් කඳුළු වලින් හිස් මොණේකින් ඇට මිදුළු වලින් මේ Taman මේක මගේ කරගෙන ඉන්නවා නම් ඒ මෝඩකම ඒ මෝඩයාට කියන්නේ ඔබ දුකේ මේ දෙන්නේ ඔබේ කය මගේ නා. එතකොට පින්වතුනි මේ කයට විවිධ රෝග ඇති වෙනවා. තමන්ගේ කය දිහාම බලන්න අනුන්ගේ කය දිහා බලන්න එපා. වරක තමන්ට උණ ගැනිලා ඇති. වරක තමන් සෙම්පතිස්සියාව හැදිලා ඇති. වරක තමන්ට විවිධ රෝග ඇති ඇතුලේ. එතකොට බුදුන් වහන්සේ ප්‍රකාශනය කරන මේ කය දරාගත් සත්‍යයට 90ක් ලෙඩ රෝග වලින් පීඩා විඳින්න සිද්ධ වෙනවා. විවිධ ආකාරයෙන් විවිධ කර්ම වේගයක් නිසා. කර්මයෙන් ලෙඩ වෙනවා, ධාතු වල අසමබරතාවයෙන් ලෙඩ වෙනවා, විවිධ ආකාරයෙන් මේ කයට ලෙඩ ඇති වෙනවා. පිපාසාව, බඩගින්න, තැති ගැහිම, බය, කම්පටය. එතකොට මේ කයේ පිළිකා දැන් පිළිකාවට මිනිස්සු බයයි මේ කය මගේ කරගත්තේ නා. හෘද වස්තු ආබාධ වලට මිනිස්සු බයයි. ඇයි මේ කය හැමදාම දීර්ඝ නිරෝගීව ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. මේ කය අතාරලා නෙවෙයි ඉන්නේ. එතකොට පිළිකා වලට බයයි. විවිධ සීනි වලට එතකොට ප්‍රෙෂර් මොන හෘද වස්තු ආබාධ වලට විවිධාකාරෝ කියන මේ ලෙඩ රෝග වලට මිනිස්සු බයයි. මොකද නිරෝගීව ඉන්නමයි මං සදාර්ථික නිරෝගීව සිටිත්වා කියලා තමයි කරන්න බැරි දෙයක් පිටුපතේ. එහෙනම් මේ රෝගී කය දරාගත්තා නම් අපි ඒ කය මගේ කරගත්තා නම් අනිවාර්යයෙන්ම අපි සියලු දෙනාම රෝගී වුමයි. වරක දත් හැදෙනවා. වරක මේ හැම රැලි වැටෙනවා. මේකේ විවිධ රෝග පීඩා හැම එනවා. හැමේ රෝග එනවා. කල්පනා කරන්න. හැම මතු පිට විවිධ රෝග එනවා. ඇස්සස්සේ රෝග එනවා. කන්නස්සේ රෝග එනවා. කල්පනා කරන්න. නාසය අස්සේ, දිවේ අස්සේ, බඩවැල් අස්සේ, මූත්‍රාශවල වකුගඩු අස්සේ. එතකොට විවිධ ආකාරව මේ කය රෝග එනවා. එතකොට යම් කෙනෙක් මේ
කය මගේ කරගත්තා නම් ඔහු රෝගියෙක්මයි. ඔහු රෝග වලට පීඩා වෙනවා. ඔහුට නිරෝගීත්වයක් නැහැ. ඔහු රැලි වැටෙනකොටත් වේදනාව වෙනවා. ඔහු මහලු වෙනකොටත් වේදනාව වෙනවා. ඔහුට නොහැකි භාවය ඇති වෙනකොටත් වේදනාව වෙනවා. එතකොට විවිධ රෝගවලදීත් ඔහු වේදනාව වෙනවා. හඬනවා, වැළපෙනවා. අයියෝ අපෝ කියනවා. අම්මෝ කියනවා. එතකොට කය දුකක්මයි පින්වතුනි. ඉපදීම දුකක් මේ කය දරාගෙන. මේ කය දරාගත්තා නම් ඊළඟට වෙනස් වීම දුකක්මයි. විවිධ රෝග හටගන්න මේ කය දුකක්මයි. එතනින් එහාට පින්වතුනි හැම හටගත්ත සත්වයක්ව අන්න බුදු වචනේ තියෙනවා. හටගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒක නැති වෙන සුළුයි කියලා. එතකොට මරණය හරි දුකක්මයි. මේ පින්වතුන් හරි කැමති ප්‍රියන් එක්ක ජීවත් වෙන්න. ඊළඟට මේ අද වුණත් කල්පනා කරන්න 4න් 5න් පස්සේ තමන්ගේ ප්‍රිය ඇත්තු කරා තම දුවන්ට ගෙදර දුවන්ටමයි බලන්නේ. ඒ ප්‍රිය ඇත්තුන් හරහා දුවන්න. එතකොට මේ ප්‍රියන්ගේ වෙන් වෙන දවසක් වෙනවා. ඒක දුකක්මයි. එතකොට මේ කාම ලෝකේ නොයෙකුත් ආසාවන් කරන දේවල් මේ පින්වතුන්ට තියෙනවා. විවිධ ආසාවන්. ඒවා නොලැබීම දුකක්මයි. අප්‍රියං එක්වීමත් දුකක්මයි. ප්‍රියංගෙන් වෙන්වීමත් දුකක්මයි. එතකොට පින්වතුනි දැන් ප්‍රියංගෙන් වෙන් වෙනකොට අපි අඬනවා, වැළපෙනවා. ඒක දුකක් කියලා. ඒක සැපක් කියලා හිතන්න එපා. ප්‍රියංගෙන් වෙන්වීමත් දුකනකොට හැඬීම දුකක්, වැළපීම දුකක්මයි. මෙවුන්ගේ ගුණ කී ඇඬීම දුකක්මයි. අය හම්බ වෙන්නේ නැහැ. ගියොත් ගියාමයි. ඉන්න පොල් පවතින්නේ නැහැ. ගියොත් ගියාමයි හම්බ වෙන්නේ නැහැ. ගුණ කී හැඬීමම දුකක්මයි. කලාන්තේ වීම දුකක්මයි. එතනින් එහාට තැති ගැහැම, බය, කම්පණය දුකක්මයි. ආස කරනවා නම් ලෝකයේ දෙයක් යන්න නොලැබීම දුකක්මයි ඔබලාට. නමුත් ඔබලා කැමති දුකේම දැනගෙන මේ දෙය ගින්දරේ අස්සටම යන්නමයි. ඒක දැනගෙනමයි ඒ ගින්දර අස්සට යන්නේ. දැන් දන්නවා තමන්ගේ දුවක් ඉන්නවනම් පුරුෂයෙකුට බඳින්න මෙයා බඳලා දෙන්නේ මේ තැපකට කියලා හිතන්න එපා. ආයේ නැවත බැඳිලා තියෙන එකට නැවතත් අලුතෙන් බන්ධනයක් නෙවෙයි. මේ සංසාරයන්ටමයි මේ බඳලා දෙන්නේ. මාත් එක විරුද්ධ වෙන්න එපා මේකට. මාත් එක තරහ එයි මේ ඇත්තට. ඇයි? ඇත්ත තිත්තයි පින්වතුනි. ඇත්ත අහන්න අමාරුයි. මරණය දුකක්මයි. එතකොට තැති ගැහෙන්න බය, කම්පණය දුකක්මයි. මනස දිහා බලන්න. මේ මනසේ රගදි කෙලෙස් වලින් බර වෙච්ච ඇත්ත තැති ගැහෙනවාමයි. ඒක අපි දන්නවා. ඇත්ත අවංකව යම් කෙනෙක් කතා කරොත් මම හිතන කවදාකවත් තැති ගැහිලා නැහැ කිව්වොත් එහෙම යම් කෙනෙක් ඔහු තමයි ලෝකයේම ඉන්න පට්ටපල් බොරුකාරයා. එහෙනම් තැති ගැහිම දුකක්මයි ආසාව නිසා. බය, කම්පණය දුකක්මයි. බය වීම, හිවිගඩු පිබීම. බය වෙනකොට මොකද වෙන්නේ? ඇකිලෙනවා. ඒක දුකක්මයි. එතකොට මේ 11 ගින්නම දුකක්මයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක, දොම්න මේ 11 ගින්නම දුකක්මයි පින්වතුනි. හටගත් සත්වයන්ට මේ දුක අනිවාර්යෙන්ම ලැබෙනවාමයි. ඔය සාත්‍ර පොලේ කියන සාත්‍ර විශ්වාස කරන්න එපා, මේක විශ්වාස කරන්න. එහෙනම් හට ගැනීම නවත්තන එකයි අපේ
බුද්ධ ශාසනයේ ක්‍රමවේදය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කොටින්ම කියනවා නම් මහණෙනි මේ උපාදානස්කන්ධ පහම දුකක්මයි. දැන් හිතන්න අපි හැම මොහොතක් පාසාම රූපය මගේ, රූපය මම මගේ ආත්මයයි කියන මානසිකත්වයේ ගොඩ ගන්නවා. බාහිරෙන් ඒක උපදාන වෙන විදිය කියන්නේ ගම මහා ධර්මස්කන්ධයේ ගැඹුරුයි. නමුත් දල වශයෙන් හිතන්න මේ රූපය මමගේ කියලා හිතාගෙන ඉන්නවා. දානයන රූපේ తాවකාලික මගේ කියලා හිතාගෙන ඉන්නවා. ඒකට වේදනාව වරක සතුටු අසතුටු වේදනාව දෙකම මගේ කියලා චින්තාව වේගය. මම මගේ ආත්මය කියලා පිළිගන්නවා. මට තමයි වේදනාව. මම තමයි සතුටු විඳින. අනිත් ගොල්ලෝ මේ වගේ මට තමයි ආත්මාර්ථකාමීත්වය. වේදනාව මමයි මගේ ආත්මය කියලා හිතනවා. මම තරුණේ, මම පෝසතේ, මම උගතේ, මම දුප්පතේ, මම මධ්‍යස්ථයි, මම අඩුයි, මම වැඩි. මම ඥානවන්තයි, අඥානයි. අන්න මම තමයි උගත. මෙවැනි සංඥාව. මම තමයි අහවලා, මම තමයි කාර්යාලේ නායකයා, මම තමයි ආරණ්‍යයේ ලොකු හාමුදුරුවෝ. අන්න සංඥාව තමා අභ්‍යන්තරේ නිර්මාණය කරගන්න සංඥා. මේක දුකක්මයි. යම් කෙනෙක් මෙවැනි හැඟීමක් ඇති කරගෙන ඉන්නවා නම් ඒක දුකක්මයි. එහෙනම් රූපය දුකක්, වේදනාව දුකක්, සංඥාව දුකක්මයි. කොච්චර හිතුවත් වැඩක් නැහැ පිටුතුනේ. දාලා එන වස්තුන් ගැන කොච්චර හිතුවත් වැඩක් නැහැ, කල්පනා කරත් වැඩක් නැහැ. අභ්‍යන්තරේ සංඛාරේ කරාට වැඩක් නැහැ. ඒක දුකක්මයි. පුරුද්ද සංඛාරය කරන එකමයි. එතකොට හිතේ කයේ බැඳීම ආයතන පහත් එක්ක බන්ධනය කරන මේ විඥානයේ දුකක්මයි. මේක තමයි සංසාරික දුක. එතකොට බුදුන් වහන්සේ ප්‍රාණ කොටින්ම කියනවා නම් වැඩි දුර නොකියා කෙටියෙන්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයම දුකක්මයි කියලා කියනවා. දැන් මොකද පින්වතුනි කියන්නේ? දැන් කොහොමද මේ දුකෙන් නිදහස් වෙන්නේ අපි? මම මේ කෙටි වශයෙන් මේ දුක ගැන ප්‍රකාශනය කරා. එක වචනෙත් ඇති මෙච්චර දුරක් ප්‍රකාශනය කරන්න ඕන එක වචනෙත් ඇති ඥානවන්තයෙකුට දුක ගැන තේරුම් කරගන්න නම්. නමුත් අපි එච්චරකට අඥාන නිසා මේක කොහොම කිව්වත් තේරෙන්නේ නැහැ. තේරුම් කරගන්න දැන් මෙන්න මේ භයානක සතරේ මේක තමයි ස්වභාවය. ඊළඟට කොහොමද අපි මේ දුකෙන් නිදහස් වෙන්නේ? අපි බැඳෙන්න ආශා කරන බන්ධනේ වෙන සත්‍යෝ. ඒක බුදුන් වහන්සේ ප්‍රකාශනය කරන මේ දුකෙන් නිදහස් වෙන්න යම් කෙනෙකුට ඕන නම් බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්වතුනි. යම් කෙනෙකුට තමන්ගේ సంతානේ පවතින මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. ඒ තීරණෙන්නේ එයාගේ පින් මහිමයට. කෙනෙකුට මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා තීරණය එන්නේ නිකන් කෙනෙකුට නෙවෙයි පින්වතුනි. ඒ පින් මහිමය තමයි. ඈත සංසාරේ පුරාගත ධර්මස්කන්ධේ නිසාම තමයි තමාට හිතෙන්නේ මේ මනුලෝකයට ඇවිල්ලා මේ සුචරිත ලෝකයට ඇවිල්ලා මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. අනේ පින්වත්යන්ට කියනවා බුද්ධ ශාසනයෙන් පෙන්නලා දෙනවා දැන් නෙක්ඛම්ම වෙන්න කියලා. තනි වෙන්න කියලා. නෙක්ඛම්ම සංකප්පය. තනි වෙන්න ඕනේ නැහැ කියනවා. ඉපදුනේ තනියම මෝඩය ඇලෙනවා බැඳෙනවා මගේ කියනවා. මරණයක් තනියම. එහෙනම් ඒකයි කියන්නේ මේ මනුලෝකෙට ඇවිල්ලා ඒක පුරුදු වෙන්න කියලා. අර අපේ පුරුද්දට ප්‍රතිවිරුද්ධව අන්න නයිස්කම්ම පාරමිතාව වෙන නෙක්ඛම්මයි කියලා පෙන්නනවා. දැන් නෙක්ඛම්ම වෙන්නේ කොහොමද කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. දැන් තමන් ජීවිතේ පුරුදු වෙච්ච ඔක්කොම වස්තු ටික වෙනස් අයින් කරගන්න කියනවා.
ඒක කැත හිතන තැන් පුරවා ගන්න වස්ත්‍රය හොයා ගන්න කියනවා. ඒකෙන් පුරවා ගන්න කියනවා. අන්න ඊළඟට යන්න කිව්වා රුක්ක මූලගතෝවා. දැන් අපි හැම සූත්‍රයකම කියනවා ඒක. ශුඤ්ඤාගාරගතෝ ආරණ්‍යගතෝවා. තනි වෙලා අයින් වෙලා යන්න කියනවා. ආයෙ නැවත නැවත කතා බහ කොම අතාරින්න කියනවා. ශුඤ්ඤාගාරයකට ගියා හෝ රුක්ක මූලයකට ගියා හෝ ආරණ්‍යයකට ගියා හෝ මහ සෝහනකට ගියා හෝ ගිරිගොල පර්වතයේ ගියා මේ මිනිස්සු නැති තැනට යන්න කියනවා. ඇයි අපි එච්චර වෛරකාරද එහෙම හිතන්න එපා. ඒක නෙවෙයි. මේ මනුෂ්‍ය සතාගෙන් බාධායි විතර්ක ਵਿਚාරණයන්ට. ඊළඟට ශික්ෂාපදවල පෙන්නන අපෙන් අතුනේ බුද්ධ ශාසනයේ වාචාවයි කම්මන්තයයි ආජීවයයි කියලා තුනක්. එතකොට වාචාව නිසා හිස් වචන පරුස වචන කේලා බොරු වලින් කර්ම සිද්ධ වෙන සත්‍යයට. ඒක ගණන් ගන්නවත් නැහැ. ඒක ගැන වැඩි පැටහීමක් නැහැ. ඒක කොයි වෙලාවෙ කට හිතෙන් එන දේවල් මොලේ සම්බන්ධ කරගෙන ප්‍රකාශනය කරන එක තමයි මේ සත්‍ය කරන්නේ. මනුෂ්‍ය සතා විශේෂයි. එතකොට වචනේ කර්ම සිද්ධ වෙනවා නම් අන්නේ ඒ වචනේ නවත්තා ගන්න මේ මනුෂ්‍ය තුන බහැර වෙලා තනි වෙන්නේ කියනවා. ඊට පස්සේ විතර්ක ਵਿਚාර සංසිඳන්න කියනවා. විතර්ක කියන්නේ අභ්‍යන්තර සිතුවිලි. විචාරණය කරන ප්‍රකාශන. විතර්ක විචාරණ. අපි කොයි වෙලාවෙ පුරුදු වෙලා තියෙන කිසි කොයි වෙලාවෙත් කතා කරන්න. මේ තමන්ගේ ඇවතන්. මුනිවත රකේ ගන්න කියනවා. වමනා දෙයට හැර කතා කරන්න එපා කිව්වා. අර අපේ පුරුද්දට විරුද්ධ පුරුදු ඇති කරන්න කිව්වා. ඊළඟ විතර්ක විචාරණය විචාරණය විතර්ක සංසිඳන ගන්න. එතකොට විචාරණේ නිකම්ම සංසිඳේ. මොකද්ද විතර්ක කියන්නේ? විතර්ක නිසා තමයි විචාරණය නිර්මාණය වෙන්නේ. මොනවද විතර්ක කියන්නේ? අභ්‍යන්තරයේ තියෙන සිතුවිලි. ඕනම කෙනෙක් මනින්න පුළුවන් එයාගේ ප්‍රකාශන තුලින්. අභ්‍යන්තරයේ තියෙන සිතුවිලි තමයි තමන්ගේ ඊළඟට ප්‍රකාශනය වෙන්නේ. අභ්‍යන්තර විතර්ක අඩු එක්කන ਵਿਚාරණය නැහැ. අඩුයි. ඒ කියන්නේ පායුගීකරණය කරන්න. නැත්තම් කරබාන අභ්‍යන්තරයෙන් ඉන්න යට හැඟීම් ඔක්කොම තියාගෙන ප්‍රකාශය නොකරන গুপ্ত මනුෂ්‍යයා ගැන නෙවෙයි මේ ප්‍රකාශනය කරන්නේ. ඒ গুপ্ত මනුෂ්‍යයාට කවදාවත් යථාර්ථයක් දාගෙන හංගගෙන ඉන්නේ. ඒක නෙවෙයි මේ කියන්නේ. මේක පිරිසුදු නම් මේක අඩුයි. ඒක කරන්නේ මොකකින්ද? ඒක ගැන කියවන්න පුළුවන්. එහෙනම් විතර්ක සංසිඳන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකරණය කළ යුතුයි අපි ඔක්කොම. මේ පින්වතුන් කල්පනා කරන්න මේ පින්වතුන්ගේ අතීතයේ සේරම මායා දැක. ඒක ගෙවිච්ච දෙයක්. ඒ ගෙවිච්ච දේ තුල තියෙන්නේ සිතුවිලි ධාරා ගොඩක් විතරයි. මේ පින්වතුනි අනාගතේ බලාපොරොත්තු ඔක්කොම අනාගතේ ඔක්කොම චින්තාම වේගයක් එක බලාපොරොත්තු ගොඩක්. ඒක චින්තාම වේගයක්. නමුත් ඒකත් වැඩක් නෑ. ආවත් ඒකත් ගෙවිලා යනවා. ඒක ලැබුණත් ඒක වැඩක් නෑ වෙනස් වෙලා යනවා. තියාගන්න බෑ. එතකොට මේ දෙකේම චින්තාම වේගයක් නම් අපේ හිත වර්තමානයේ පවතින්නේ නැහැ. හැම මොහොතක් පාසාම එක අරමුණු පස්සේ දුවන සිතක් අපිට තියෙනවා. එහෙනම් මේ සිත පිරිසුදු කළ යුතුයි. සිත පිරිසුදු දෙයක්. සිතුවිලි නිසා සිත අපිරිසුදු වෙනවා. එන හිත තමයි පිරිසුදු කළ යුතුයි. එතකොට හිත පිරිසුදු කරන්න උපයෝගී වෙන එකම ක්‍රමවේදය. පිරිසුදු නැති සිතේ යථාර්ථය දකින්න බෑ.
ඔය ආශා කරන කාමයන්ට බන්ධනය වෙගෙන බැඳෙන රගදි කෙලෙස් වලින් බර වෙච්ච සිතකට මේක දකින්න බෑ. වෛරය තියෙන තමාගේ හිතම බලන්න. මෙන්න මේවා තියෙනවා නම් දකින්න බෑ පිටුතුනේ. ආශා කරනවා නම් රාග නම් මේ ලෝකෙට බන්ධනය වෙන හිතකට දකින්න බෑ. කාමච්ඡන්දය. ඒකට ව්‍යාපාදය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ තියෙන හිතකට මේක දකින්න බෑ. බුදුන් වහන්සේගේ ධර්ම පාරිශුද්ධිය මෙවැනි කුණු වෙච්ච, ජරා වෙච්ච සිතකට දකින්න බෑ. භාවනාවට කම්මැලි හිතකටත් දකින්න බෑ. දැන් මේ පින්වතුන් කාමයන්ට ආස කරමින් කම්මැලි නෑ පින්වතුනි. උදේ ඉඳන් දුවනවා සල්ලි හොයන්න. කණ්ඩ බොන්න, ජරා කරන්න. ඒ හිතකටත් බෑ. අවිවේක හිතකට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දය භාවනාවට කම්මැලි හිතකට බෑ. උද්දච්චය ඔය හිත විසිරීලා තියෙනවනේ ඒ හිතට දකින්න බෑ. බුද්ධ ධම්ම සංඝ තුරුණුවම් විචිකිච්ඡා සිතකට දකින්නත් බෑ. අන්න ඒකයි විතක්ක ਵਿਚාර සංසිඳෙන්න උපයෝගී කරන්න එකම ක්‍රමවේදය තියෙන්නේ ආනාපානසති භාවනාව. අන්න ඒක අමාරුයිනේ. ඒක හිත කරන්නේ නෑ. කොහෙන් හරි දෙයක් අහලා ඒක ලේසිනේ. ඇස් දෙක පියාගෙන ඉඳලා තේරුණා. සෝතේට පන්න වුණා, ආපු හින්දා පන්න වුණා කියනවා. මෙවැනි විකෘති කාලයක් පිටුතුනි මේක. එහෙම නෙවෙයි. තමන්ගේ හිත පිරිසුදු කළ යුතුයි. මේ බුද්ධ ශාසනයේ බුදුරුන්ගේ වචනයක් පිටුතුනි. මේ අපේ වචනයක් නෙවෙයි. අපි කියන්නේ බුදුරුන්ගේ වචනයක්. හිත පිරිසුදු කළ යුතුයි. හිතක පිරිසුදු කරන්න උපයෝගී කරගන්නේ ආනාපානසති භාවනාව. එතකොට හිත පිරිසුදු එකක් සිතුවිලි නිසා ආධුනික උපක්ලේශ ධර්මතාවය. මොකද්ද ආධුනික උපක්ලේශ ධර්මතාවය? හිත අපිරිසුදු වෙනවා. මොකක්ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, සිතෙන්, කයෙන්. මෙන්න මේ වගේ ගත්ත අරමුණු නිසා හිත අපිරිසුදු සිතුවිලි නිසා. එතකොට හිත පිරිසුදු කළ යුතුයි. හිත පිරිසුදු කරන්න උපයෝගී කරගන්නේ ආනාපානසති භාවනාව. එතකොට ආනාපානසති භාවනාවේ ආනාපානසති ලිව්වොත් ඒක අංග 4කට කැඩෙනවා. ඒක අංග 4කට ක්‍රියාත්මක වෙන එකඟ භාවයමයි මේ අංග 4 තියෙන්නේ. මේ කාලේ වරද්දගෙන ඉන්නේ. ප්‍රථම ධානය කියන්නේ එකඟ භාවයේ තවත් ප්‍රබල ස්ථානයක්. එකඟ භාවයට සමාධියට වැඩිය එකඟ භාවයේ ප්‍රබල ස්ථානයක් තමයි ප්‍රථම ධානය. ඒ සමාධියක්මයි. ဒုတိ ය ධානය කියන්නේ ප්‍රථම ධානයට වැඩිය එකමයි ප්‍රබල ස්ථානයක්. ඒ සමාධියමයි. නමුත් තෘතීය ධානය කියන්නේ ද්විතීය ධ්‍යානට වැඩිය එකඟ ප්‍රබල ස්ථානයක් ඒ සමාධියමයි. තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන්නේ තෘතීය ධ්‍යානට වැඩිය එකඟ ප්‍රබලයි, ඒක පාරිශුද්ධයි, ඒකෝදි බවම් පාරිශුද්ධං චතුර්ථ ධ්‍යාන. ඒ වගේ විතර්ක නැහැ. විතර්ක කියන්නේ සිතුවිලි මතක තියාගන්න. විචාරණය නැහැ, ප්‍රකාශනයෙන් තොරයි. හිතේ පාරිශුද්ධියක්. අන්න මේ පාරිශුද්ධිය නැති සිතකට යථාර්ථය දකින්න බෑ. කවුරු මොනවා කිව්වා. ඒකට අහන්න පුළුවන් ඇයි එදා වචන දෙකෙන් තුනක තේරුම් කරගත්තේ ඇයි අපිට බැරි? ඔබලා එදා එච්චර කාලයක් පාරමිතා පුරා උත්තමයන්න් වහන්සේ බුදුන් වහන්සේ ආශ්‍රය ඉපදිලා තියෙනවා. ඒගොල්ලන්ට එක දෙකෙන් තුනෙන් ඒගොල්ලෝ සමාධිය ප්‍රබල සංසාරේ වඩලා තියෙනවා. දැන් මේ දේශනාව එක අරමුණේ මහාන්ට යමෙක් ඉන්නවනම් පොසතේ එයා පොසතේ. ඔය කල්පනා කරන විවිධ විචි එදා ඇත්ත එක වචන දෙක හරියට ඇහුවා එක මේකේ කියලා තේරුණා. ඉතින් ඒකයි කියන්නේ සමාධිය වඩන්න පුරුදු වෙන්නේ කියලා. ඒක පිරිසුදු වෙච්ච සිතකින් යථාර්ථයේ ගවේෂණය කළ යුතුයි.
මොකද අපි දන්නේ නැති යථාර්ථය මොකද්ද? අපිට තේරෙන්නේ ආසාව නිසා. ආසාව සංසිඳාගෙන යට කරගෙන සිතකින් යථාර්ථය දැකිය යුතුයි. ආසාව තියෙන සිතකට යථාර්ථය දකින්න බෑ. එතකොට ආසාව නැති වුණොත් අරියත් වෙනවා. එතකොට ආසාව යට කරගෙන යථාර්ථය දකින්න ඕනේ. එතකොට ආසාව කියන්නේ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච, විචිකිච්ඡාව. කාමයන්ට තියෙන ආසාව. එවැනි හිතකට කල්පනා කරන හිතකට මේක දකින්න බෑ. එතකොට යථාර්ථය මොකද්ද? යට තියෙන අර්ථය මොකද්ද අපි දන්නේ නැති. හැම සංස්කාර ධර්මයක්ම අනිත්‍යමයි. ඇති වෙනවම නැති වෙන සුළුයි. ඇති වෙන නැති වෙන දෙයක් ගැන ඇලීම දුකක්මයි. එහෙනම් ආත්ම නිර්මාණය දුකක්ම නම් ඒක අනාත්මයි. ඒ අවබෝධය රහතන් වහන්සේගේ. ඒකට පින්වතුනි අපි මේ උතුම් පොය දවස මේ බුද්ධ ශාසනය අහන්නේ මේ යථාර්ථය ගවේෂණය කරන්න හැටි. මේක අහුවට තේරෙන්නේ නැහැ. තමන් තුලින්ම දැකිය යුතුයි. පච්චත්තං වේදිතබ්බෝ. තමන් තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගත්ත ඥාණයෙන් දැකිය යුතු දෙයක්. අනුන් කියන පළියට පිළිගන්න දෙයක් නෙවෙයි. ඉතින් දකිනකොට පේනවා කනෙන් සංස්කාර ඉපදිලා බෙදලා යනවා. ඇහෙන් පේන සංස්කාර ඉපදිලා බෙදලා යනවා. ආග්‍රහණය කරන සංස්කාරات ඉපදිලා බෙදලා යනවා. රස බලන සංස්කාරات ඉපදිලා බෙදලා යනවා. කය ටොට්ටබ අරමුණුත් ඉපදිලා බෙදලා යනවා. ධර්ම අරමුණුත් ඇතිලා බෙදලා යනවා. එතකොට මේ වේග ධාරාවකින් ඇතිලා බෙදලා යන තැනක කොහෙන්ද ආත්මයක් කියලා හිතෙනවා. වේගයකට අපි අහු වෙනවා. වේගය නිසා යථාර්ථය තේරෙන්නේ නැහැ. වේගයේ යථාර්ථය දැක්කොත් තේරෙනවා සංඛාර ධර්මය අනිත්‍යමයි, දුක්මයි, අනාත්මයි කියන අවබෝධය. මෙන්න මේ අවබෝධයේ මූලස්ථානය දැක්කොත් මෙන්න මේ උත්තරමියෝ සෝතේට පන්න වෙනවා. මේ මාර්ගස්ථාන වෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාවේ, සීලබ්බත පරාමාසයි නැසී යනවා. මේකට කියන සෝතේ පන්නයි කියලා. අන්න දස සංයෝජන වල සංයෝජන තුනක් බෙදා ගන්නවා. මේක සමතය නෙවෙයි, චතුත්ථ ධානය නෙවෙයි, මේ විදර්ශනාව. නාම රූප පරිච්ඡේ ඥානෙ හැම සංස්කාර ධර්මයක්ම නිමිත්තෙන් නැතුව අනිමිත්තෙන් යථාර්ථය දැකීම. මෙතනින් එහාට තමන්ගේ අභ්‍යන්තරේ පරිශ්‍රණය කළ යුතුයි. මේ මහත් ලෝක සත්‍යෝම වේදනා දෙක තුනකින් මේ වේදනා තුනකින් මම මුලා වෙනවා. මේ මුළු මහත් ලෝක සත්‍යෝම වේදනා තුනකින් දෙවියන් මිනිසුන් සියලු දෙනාම මේ වේදනා තුනකින් මම මුලා වෙනවා. හැම සත්‍යයක්ම මම මුලා වෙනවා. එකක් සුඛ වේදනාව, එකක් දුක් වේදනාව, එකක් අදුක්ඛම දුක් වේදනාව. දැන් හිතයි අපි ඔක්කොම දන්නවා කියලා. දන්නව නෙවෙයි දැනගෙන ඊළඟට විඳින්න ගියාම මොකක්ද? දන්නේ නැහැ කියන්නේ. දන්නේ නැති හින්දා තමයි ඒක විඳින්නේ. ඒක දැනගත්තොත් ඒක විඳින්නේ නැහැ පින්වතුනි. අපි ඕක දන්නවා බුද්ධ ධර්මයේ කියන්නේ. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒක වැරදිච්ච තැන. දන්නවා කියන්නේ Tamanට ඒක එන්නේ නැහැ කියන එකයි. අවබෝධ කරගත්තා කියන්නේ. ඇයි සතුටු වෙන්නේ? මෝඩකම නිසා. ඇයි දුක් වෙන්නේ? ඒ මෝඩකම නිසා. ඇයි හඬන්නේ? ඇයි වැළපෙන්නේ? ඇයි තැති ගහන්නේ? ඇයි කල්පනා? ඇයි වෛර වෙන්නේ? ඇයි ක්‍රෝධ වෙන්නේ? අන්න දුක් වේදනාව, වෛරය, ක්‍රෝධය වගේ දේවල් සම්බන්ධයි. එතකොට සුඛ වේදනාව කොටින්ම කියනවා දුක් වේදනාව පටිඝය සම්බන්ධයි. එතකොට සුඛ වේදනාව රාගය සම්බන්ධයි. මේ දෙකම ඇති වෙන්නේ අභ්‍යන්තරේ. මොලේ නෙවෙයි. තමන්ගේ හදවත ආශ්‍රිත චින්තාම වේගය. එතකොට සුඛ වේදනාව දුක් වේදනාවත් ඇති වෙන්නේ උතනමයි.
ඔතන ඇතිවෙන්න හේතු කාරණා තියෙනවා පින්වතුනි. සුඛ වේදනාවක් දුක වේදනාවක් ඇතිවෙන්න හේතු කාරණාව නම් වගකිය යුතු 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනාම මේ සුඛ වේදනාව දුක් වේදනාවට වගකිය යුතුයි. එක්ක ඇසෙන් දැකලා හෝ කනෙන් අහලා හෝ නාසයෙන් ආග්‍රහණය කළා කයෙන් ස්පර්ශ කළා දිවෙන් රස විඳලා තමයි මේ සුඛ දුක දෙකට අන්ත දෙකට හිතවත් ගන්න. ඒකල නැත්තම් ධර්ම අරමුණොත් එක්ක සිත නිකන් නිරායයෙන් සුඛයි හෝ දුකට අන්ත දෙකට හිත වැටෙනවා. මේ නිසා අපිට වෙන ඇවතක් තියෙනවා පිටුතන. අන්න බුදුන් වහන්සේ හරි තැන පෙන්නලා දෙනවා අපිට. මෙන්න මේක නිසයි ඔබලාට මේ ඇවත සිද්ධ වෙන්නේ. මොකද්ද මේ ඇවත? මේක තමයි භයානක භයානකින් දැකින ඇවත. අපි සියලු දෙනාම මේ ඇවතකටපත් වුණා. මේකට වෙනකොට අපිට වෙන්න ලොකුම ප්‍රශ්නේ තමයි තණ්හාව පෝෂණය වෙනවා. එතකොට වේදනා දෙකක් ඉඳලා සුඛාන්තයට හරි දුක්ඛාන්තයට ඉඳලා තණ්හාව පෝෂණය වෙනවා නම් ඒවා ඇති වෙන්නේ මේ ආයතන පහ නිසා නම් ඒකේ තණ්හාව පෝෂණය වෙනවා නම් කවදාකවත් සංසාරයෙන් අත් මිදීමක් නැහැ. මූලික සංයෝජන තුනක් කැඩුණොත් ආත්ම හතකින් ඉවර වෙනවා. නමුත් මේ කාමරාග පටිඝ මේ විදිහට මේවා කරනවා නම් ඒ හැම සත්වයකටම දීර්ඝ සසරේ අතරමං වෙන්න සිද්ධ වෙනවා. දැන් මොකද මෙතෙන්දි කරන්නේ? දැන් මේක අභ්‍යන්තරේ මේක ඇවිලෙනවා නම් මේකෙන් තණ්හාව පෝෂණය වෙනවා නම් ඊළඟට අපිට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. අන්න තණ්හාවෙන් අපිට මොකද්ද ලැබෙන්නේ? තණ්හාවෙන් ලැබෙන්නේ කිසි දෙයක් නෙවෙයි පින්වතුනි. මේ දීර්ඝ සසරට ඉපදෙන්න සිද්ධ වෙනවා. තණ්හාපච්චය උපාදාන ඉපදෙන්න සිද්ධ වෙනවා. ඉපදෙන්න සිද්ධ වෙනවා නම් මම මුලින්ම විග්‍රහ කරන කියා අතෙන්ද තමයි අපිට වැටෙන්න සිද්ධ වෙන්නේ. දැන් මේ අපි උත්සාහ කරන්නේ ආයතන පහ අල්ලගෙන දුවගෙන අපි උත්සාහයේ යෙදෙන්නේ මොකක් කරන්නද? තණ්හාව පෝෂණය කරගන්න. ඊළඟට කොහාට යන්නද මේ යන්නේ? ඇමරිකාවට යන්න කියලා හිතනවා. රුසියාවට යන්න කියලා හිතනවා. ජර්මනියට යන්න කියලා. නෑ පින්වතුනි. මේ ඔක්කොමලා මේ උත්සාහය කරන්නේ අර මව් කුසේට යන්න. තණ්හා පෝෂණය කරගෙන නැවත මව් කුසේට යන්න. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව භවයට තල්ලු කරනවා. භව පත්‍ය ජාති. අන්න මුලින්ම කිව්ව ජාති ප්‍රබෝධ ජාති වලට වැටෙන්න සිද්ධ වෙනවා. ජාති පත්‍ය ජරා අන්න ජරා වෙනවා. ව්‍යාධියටපත් වෙනවා. මරණයටපත් වෙනවා. ජාති පත්‍ය ජරා ජාතිපත්‍ය ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මේ ඉනිජාලාවට පත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි මේ උදේ ඉඳන් කාම ලෝකේ උත්සාහය කරන්නේ මෙන්න මේ ගින්නට යන්න. එතකොට හිතින් තියාගන්න ඕන මේ උතුම් පොය දවස. ගෞතම සාසනයේ වේග ධාරාවකින් එක එක්කනාගේ තර්ක මේවා මත වේග ධාරාවකින් නැති වෙන කාල පරිච්ඡේදය තීරණයක් ගත යුතුයි. මේ අන්තිම කාල පරිච්ඡේදය හරි අර බුදුන් වහන්සේ පරිනිර්වාණයේදී කිව්වා වගේ මට කරන යම් උපකාරයක් වෙනවා නම් මට කරන යම් පූජාවක් වෙනවා මට කරන යම් ගෞරවයක් වෙනවා මේ දීර්ඝ සසරෙන් මේ භයානක සසරෙන් අත් මිදෙන්න කිව්වා. ඒකට ඒ වගේම අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ ගෞතම මුනිంద్రයන්න් වහන්සේගේ මේ උත්තරීතර ධර්මස්කන්ධෙන් නැති වෙන වේග ධාරාවකින් නැති කරන්න යන වෙලාවේ එක එකනාගේ මතාන්තර මත තම තමන්ගේ තනි තීරණ මත ප්‍රකාශනය කරන වෙලාවක මේ පින්වතුන් අපි කියනවා මේ දීර්ඝ සසරෙන් අත් මිදෙන්න ඔබ සියලු දෙනාට ශක්තිය වීර්ය අධිෂ්ඨානය ලැබේවායි කියලා මේ දේශනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරායන